අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද ආරම්භ කිරීමට සූදානම් වෙලා තියෙනවා අපොස උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ පුනරීක්ෂණ පාඩම් මාලාව. ඉතින් මම හිතනවා මම විශ්වාස කරනවා මගේ දුවාලා පුතාලා නිවසේ සිට මේ පාඩම් මාලාව අධ්‍යයනයට සූදානම් වී ඇතැයි අපි එක්සල්ලාම සලකලා බලමු මේ විෂය නිර්දේශයේ ජීව විද්‍යාව හැඳින්වීම කොයි ආකාරයට සිදුවෙනවද කියලා. ජීව විද්‍යාව කියන්නේ ජීවීන් පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීම. ඒ කියන්නේ මේ මිහිතලය මත මීට වසර බිලියන 3.5කට පෙර ජීවය ආරම්භ වෙනවා. එතැන් සිට ජීවය පරිණාමය වෙලා මිනිසා දක්වා ජීවය පරිණාමය වෙනවා. මෙන්න මේ මිහිතලයේ මත ඇතිවෙන සෑම ජීවියෙක්ම ස්වභාව ධර්මය තුළ කිසියම් හෝ කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ ඉටු කරන කාර්යභාරය තවත් ජීවීන් රැසකගේ අවශ්‍යතාවයන් ඉටු කරනවා. ඉතින් මෙන්න මේ ජීවීන් පිළිබඳව අපට විස්තරාත්මක අධ්‍යයනයක් කරන්න තියෙනවා. හැබැයි මේක අපට සීමාවක් නෑ. නමුත් අප උසස් පෙළ විෂය නිර්දේශය තුළ අපට ඒකක 10ක් තුළ මෙය අධ්‍යයනය කිරීමට සකස් කරලා තියෙනවා. මේ ඒකක 10 පිළියෙල වෙන්නේ සෑම ඒකකයක්ම අනෙක් ඒකකයට එක්තරා බන්ධුතාවයක් ඇතිව. ජීව විද්‍යා විෂය නිර්දේශය අපි බලමු කොයි විදිහට කියලා. මේ විෂය නිර්දේශයේ පළවෙනි ඒකකය අපි දන්නවා ජීවය හැඳින්වීම. ඒ කියන්නේ ජීව විද්‍යාව කියන්නේ මොකක්ද? මේ විෂය පිළිබඳව හැදෑරීම. එතකොට මෙන්න මේ විෂය හැඳින්වීමේදී කාලඡේද තියෙන්නේ 5යි. නමුත් ඇත්තටම අපිට කාලඡේද 5කින් ජීව විද්‍යාව හඳුන්වන්න අමාරුයි. මොකද ඒ තරම් මේකේ සීමාව ඉතා ඉහළ නිසා. ඊට පස්සේ අපට තියෙනවා ජීවයේ රසායනික හා ශෛලිය පදනම පිළිබඳව අධ්‍යයනය කරන්න. එතනදී මතක තියාගන්න ඕනේ අපි දන්නවා සෑම ජීවියෙක්ම නිර්මාණය වෙන්නේ ස්වභාවික පරිසරයේ තියෙන මූලද්‍රව්‍ය වලින්. ඒ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝජනය වෙලා ජීවය ගොඩ නැගෙනවා. දැන් ඊට පස්සේ ඒ මූලද්‍රව්‍ය වලින් ගොඩ නැගෙන සෛලය පිළිබඳව පටක පිළිබඳව අපට අධ්‍යයනය කරන්න වෙනවා. ඊළඟට අපට එනවා තුන්වෙනි ඒකකයට ජීවින්ගේ විවිධත්වය හා ඔවුන් පරිණාමය වූ ආකාරය පිළිබඳව. මන් දන්නවා දුවලට පුතාලට ඉතාම රසවත් පාඩම් ඒකකයක් බවට පත්වෙනවා මේ තුන්වෙනි ඒකකය. එතනදී අපි සාකච්ඡා කරනවා කොයි විදිහටද ජීවය සම්භවය වුණේ, කොයි විදිහටද ජීවය පරිණාමය වුණේ කියන එක පිළිබඳව. අපි දන්නවා සාගරය තුළ ජීවය සම්භවය වුණා. සාගරය තුළ සම්භවය වෙලා ගොඩබිමට ජීවය එනවා. අපි දන්නවා එතනදී ප්‍රථමයෙන්ම ගොඩබිමට එන ජීවය තමයි ශාක. මං හිතන්නේ මීට වසර මිලියන 480ක් 500ක් විතර කලින් ශාක ගොඩබිමට එනවා. එතකොට ශාක ගොඩබිමට ආපු නිසා ශාක තමයි මේ මිහිතලයේ මත සිටින ප්‍රධාන ප්‍රාථමික නිෂ්පාදකී. ඒ නිසා අපට 4වෙනි ඒකකය අධ්‍යයනය කරන්න වෙනවා ශාකය පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක්. ඊළඟට තියෙනවා සත්ව ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඉතින් සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට අධ්‍යයනය කරනකොට මේ මිහිතලයේ මත සිටින සියලුම සත්වාකාර පරිණාමය වීම, ඒ පරිණාමයක ප්‍රතිඵලයක් විදිහට මිනිසා කියන සත්වයා මේ මිහිතලය මත සම්භවය වුණේ කොහොමද කියන එක පිළිබඳව අපට කතා කරන්න තියෙනවා. අපි මිනිසා පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් කරනවා ඒකකයේදී. ඊට පස්සේ අපි ඊළඟට එනවා 6වෙනි ඒකකයේ විදිහට අපට තියෙනවා ප්‍රවේණිය. ප්‍රවේණිය කියන්නේ අපි දන්නවා දෙමව්පියන්ගේ ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳව අපි ප්‍රවේණියේදී අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපට තියෙනවා 6වෙනි ඒකකයේ විදිහට 7වෙනි ඒකකයේ විදිහට අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය. එතනදී අපි කරන්නේ
ප්‍රතිසංයෝජන DNA තාක්ෂණයේදී මේ අනාගතයේ අපට අවශ්‍ය ආහාර අපට අවශ්‍ය කෘෂිකර්මාන්තය දියුණු කරන්න ජීව විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනට ගන්න ආකාරය පිළිබඳ. එතනදි විශේෂයෙන්ම මිනිසා විසින් මිනිසාට රිසිසේ ජාන මෙහෙවීම පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ ඊළඟ ඒකකයේ අපි පේනවා පාරිසරික ජීව විද්‍යාව. ඒ පරිසරය සෑම ජීවියෙකුටම අවශ්‍ය වෙනවා. මේ පරිසරය පිළිබඳව අපි විස්තරාත්මක අධ්‍යයනයක් කරනවා. ඊළඟට අපට තියෙනවා 9 වෙනි ඒකකයේ විදියට සුත්‍ර ජීව විද්‍යාව. මේ මිහිතලයේ තුල සිටින පියවැසට අසු නොවන සුත්‍ර ජීවීන් පිළිබඳව අපට හදාරන්න තියෙනවා. ඒකකය ඊටාම වැදගත්. සුත්‍ර ජීවීන් කිව්වහම අපි හිතන්නේ හැම වෙලාවම අපට කරදරකාරයෝ කියලා. නෑ, ඔවුන්ගෙන් තියෙන ප්‍රයෝජන හා ඔවුන්ගෙන් තියෙන හානිකර තත්ත්ව පිළිබඳව කතා කරනවා. අවසානයේ අපට තියෙනවා 10 වෙනි ඒකකය විවහාරික ජීව විද්‍යාව. අපි මේ ජීව විද්‍යාව කොයි විදිහටද අපේ ජීවිත හා බද්ධ වෙන්නේ කියන එක පිළිබඳව කතා කරන්න. ඉතින් ওই විදිහට තමයි මේ විෂය නිර්දේශය සකස් වෙන්නේ. අපි ඊළඟට අපි බලමු මෙතනදී මේ පළවෙනි ඒකකය. මම පළවෙනි ඒකකය හඳුන්වන්නම්. පළවෙනි ඒකකය තියෙන්නේ ජීව විද්‍යාව හැඳින්වීම කියන ඒකකය. මේ ජීව විද්‍යාව හැඳින්වීම කියන ඒකකය සලකපුහාම ඒ අඩතේ අපට තියෙනවා මේක ඇත්තටම කාලචේද ගාන නම් අඩුයි. නමුත් මේක අපේ ජීවිතයට හරියටම බද්ධ වෙනවා. ඒ නිසා මේ ඒකකය තුල අපට අධ්‍යයනය කරන්න තියෙන කොටස් මොනවද කියන එක පිළිබඳව අපි පූර්ණ විග්‍රහයක් කරගමු. බලන්න මෙතනදී ජීව විද්‍යාව අධ්‍යයනයේ වැදගත්කම මේක අපිට ජීව විද්‍යාව අධ්‍යයනයේ වැදගත්කම පිළිබඳව අපිට මෙතනදී කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට ජීව විද්‍යාව අධ්‍යයනයේ වැදගත්කම පිළිබඳව කතා කරනකොට අපි දන්නවා මේකෙදී විශේෂයෙන්ම මිනිසාට මුහුණ දෙන්න තියෙන අභියෝග තියෙන. මෙන්න මේ අභියෝග ජය ගන්න ජීව විද්‍යාව කොච්චර දුරට ප්‍රයෝජනවත් වෙනවද කියන එක පිළිබඳව අපට හදාරන්න තියෙනවා. ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු හා අභියෝග පිළිබඳව අපට කතා කරන්න තියෙනවා. එතකොට මේ ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු අභියෝගවලදී අපිට එතන පළවෙනි එක තමයි ජීවීන්ගේ විවිධත්වය පිළිබඳව අවබෝධ කර ගැනීම. අපි දන්නවා සාගරය තුල තමයි මුල්ම ජීවය ඇතිවෙන්නේ. සාගරය තුල මුල්ම ජීවය ඇතිවෙන. ඇතිවෙන්නේ කොහොමද කියනත් පාඩමකදී කතා කරනවා. ඒ ඇති වෙලා සාගරය තුල කොයි ආකාරයට ජීවය පරිණාමය වෙනවද? එතකොට ආරම්භක ජීවය වසර බිලියන 3.5කට පෙර ඇති වෙලා අද වෙනකොට ජෛව විවිධත්වය විශේෂ මිලියන 100කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මෙන්න මේ පිළිබඳව අධ්‍යයනය ජීව විද්‍යාඥයින්ට ගැටලුවක් වෙලා තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ගැටලුව. දෙවෙනි එක අපි බලමු ස්වභාවික සම්පත් හා පරිසර තිරසාර භාවිතය කළමනාකරණය. අපි දන්නවා ස්වභාවික සම්පතක් අර්ථ දක්වන එක. මේක නිතරම අපි දකිනවා ප්‍රශ්න පත්‍රවල දුවදරුවන්ගෙන් අහනවා ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා. අපි කෙනෙක් අහපුවම ස්වභාවික සම්පතක් ආලෝකය, ස්වභාවික සම්පතක් වනාන්තර, ස්වභාවික සම්පතක් කලපු. එහෙනම් මතක තියාගන්න ඕන එක කාරණයක් තමයි එදිනෙදා ජීවිතයේදී අපට ප්‍රයෝජනවත් වෙන ආර්ථික සංවර්ධනයට යොදා ගන්න ස්වභාවික ශක්තියින් හා ද්‍රව්‍ය. ඒව තමයි සම්පත්. මේ සම්පත් අපි අනාගත පරපුරේ අවශ්‍යතාවයන්ට ඉතිරිවන ආකාරයට තමයි පාරිභෝජනය කළ යුත්තේ. ඉතින් මේ පිළිබඳව අපි විස්තරාත්මක අධ්‍යයනයක් මේකෙදි කරනවා. මෙතනදී අපට පේනවා සම්පත් ආලෝකය, වනාන්තර, කොරල්පර. ඉතින් මේ පිළිබඳව අපි විස්තරාත්මක අධ්‍යයනයක් කරනවා. ඊළඟට ස්වභාවික සම්පත් අධිපරිභෝජනය නිසා පැනනගින ප්‍රධාන ගැටලු 3ක් පිළිබඳව අපි මෙතනදී පෙන්නලා දීලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා අපේ මේ මිහිතලේ
ප්‍රමුඛම මේ මිහිතලේ හසුරවන ජීවියා මනුස්සයා මිනිසා. මෙන්න මේ මිනිසා මේ මිහිතලය තුළ සම්පත් අධිපරිභෝජනය නිසා පැනනැගී ඇති ප්‍රධාන ගැටලු තුනක් පෙන්නල දෙනවා මේ විෂයෙන්. මොනවද මේ ගැටලු තුන? බලන්ට පරිසර දූෂණය එකක්. දෙවෙනි එක ජෛව විවිධත්ව හායනය. තුන්ගෙන එක කාන්තාර කරණය. දැන් පරිසර දූෂණය කිව්වාම මෙතනදී අපට කතා කරන්න තියෙනවා පසදූෂණය, වාතය දූෂණය, ජලය දූෂණය. මේ තුනේ ප්‍රතිඵලයක් විදිහට ඊළඟට මූුණ දෙන්නේ අපි මොකටද ජෛව විවිධත්ව හානිය. ඒ ප්‍රතිඵලයක් විදිහට අර අවුරුදු බිලියන ගානක් පරිනාමය වෙච්චි ඒ ස්වභාවික ජෛව විවිධත්වය මොකද වෙන්නේ ඉතාම කෙටි කාලයකදී හානියට පත්වෙන. අර වනාන්තර කාන්තාර බවට පත්වෙනවා. හරි අද අපි ජීවිද්‍යාඥයෝ කතා කරන්නේ කාන්තාර කරන. වනාන්තර කාන්තාරම. කවදාවත් කියනවාද වනාන්තර කරණය කියලා. වනාන්තර කරණයක් ගැන කතා කරන්නේ. කාන්තාර කරන වනාන්තර කාන්තාර බවට පත්වෙන. මගේ දුවාලා පුතාල දන්නවා මේ අද මිහිතලේම මිනිසාගේ ක්‍රියාකාරකම් සියල්ලම නවත්තලා. ලෝකයේම මිනිස් ක්‍රියාකාරකම් නවත්තලා තියෙන්නේ ජීව විද්‍යාත්මක අපි එදා ඉඳන් කතා කරපු ජීව විද්‍යාත්මක ගැටලුවක්. එදා අපි පාඩන්වලදි කිව්වා මේ පරිසරය අපි ආරක්ෂා කරන්න ඕනේ, ස්වභාව ධර්මය ආරක්ෂා කරන්න ඕනේ, ස්වභාව ධර්මයට එරෙහිව මිනිස් ක්‍රියාකාරකම් කරන්න එපා කියලා අපි දුවලට පුතාලට එදා ඉඳන් ඉගැන්වුවා. ඉගැන්වේ කවදා හෝ මනුස්සයා මේ පරිසරයට යම් බලපෑමක් කළොත් ස්වභාව ධර්මය අපට පෙරලා පහර දෙනවා. අද මේ වසංගත ව්‍යසනයට මුණ දෙන්නේ එක. මේ වෛරසය අපේ ඇහැටවත් පේන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. එතකොට ඇහැටවත් පේන්නේ නැති මේ ආසාධක අංශුවක් ජීවියකුත් නෙමෙයි ආසාධක අංශුවකට පුළුවන් උඩු ගොයන යන ප්ලේන් නවත්තන්න, මුහුද යන නැව් නවත්තන්න, මහා මාර්ගවල වාහන නවත්තන්න, මිනිස්සු ගෙවල් වල තියන්න. හැබැයි මේ බලපෑම ඇති කරලා තියෙන්නේ ස්වභාව ධර්මයට එරෙහිව හිටපු මනුස්සයට විතරයි. මනුස්සයෙකුට පාරේ යන්න නම් පර්මිට් එකක් ඕන. ඇඳිරි නීති. නමුත් සනසතුන් ඕන් නිදහසේ. ඇයි වනසතුන්ට මේ බලපෑම නැද්ද? මේ වෛරසය බලපාන්න නැද්ද? බලපාන්නේ. වනසතුන්ට බලපාන්නේ. මොකද වනසතුන් පරිසරයට අභියෝග කළේ නෑ. ඔවුන් පරිසරයක ජීවත් වුණා. ඒ නිසා වනසතුන්ට කිසිම බලපෑමක් නෑ. COVID-19 කියන වෛරසය වනසතුන්ට ආශිර්වාදයක්. ඒක අපි හොඳට තේරුම් ගන්න. අපිට මිනිසාට එතකොට පරිසරයට බලපෑම් කරපු ප්‍රමාණයෙන් තමයි ඒ වෛරසය බලපෑම් කරලති. ඉතින් අපි ලංකාව විදිහට අපි සතුටු වෙන්න ඕන. ශ්‍රී ලාංකිකව විදිහට අපේ රටේ මේ ව්‍යසනයේදී අපේ ජීවිත ගොඩක් ආරක්ෂා කළා. මං හිතන්නේ අපි එදා ඉඳන් අපේ දරුවන්ට මේ පරිසර දූෂණය ගැන, මේ පරිසරය ගැන, මේ හානි පිළිබඳව දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් අපි කියන්නේ මේ අපි උගන්නන මේ පරිසරය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙලා මනුස්සයා මේ පරිසරයට අභියෝග කිරීම නවත්තන්න කියන පණිවිඩයක් මෙතැනදි මන් ලබා දෙනවා. අපි ඊළඟට බලමු විශේෂයෙන්ම තිරසාර ආහාර නිෂ්පාදනය. මේ තිරසාර ආහාර නිෂ්පාදනයක් ගැන අපි කතා කරන්නේ මොකද? අපි දන්නවා ලෝක ජනගහනයේ සීග්‍රයෙන් වැඩිය. ලෝක ජනගහනය සීග්‍රයෙන් අද වෙනකොට ලෝක ජනගහනය බිලියන 8ක් 9ක් 10ක් තව අවුරුදු 40කදී මීට වඩා වැඩි. ඒ නිසා ඉහළ ජනගහනයක් එන්න වැඩි වෙන නිසා ඒ ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ජීව විද්‍යාව මැදිහත් වෙලා තියෙනවා. තිරසාර ආහාර නිෂ්පාදනයේදී අපි කොහොමද ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ජීව විද්‍යාව දායක වෙන්නේ? අපි දන්නවා ඉදිරි පාඩම්වලදී
අනුක ප්‍රවේණ විද්‍යාව වගේ කරනකොට ඒකෙදී අපි කතා කරනවා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය මගින් ඉහළ නිෂ්පාදනයක් තියෙන ශාක සත්ව ප්‍රභේද නිපදවන. ඒ පිළිබඳව අපි කතා කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ශාක ජීවිතය පිළිබඳ අවබෝධය මේක අපට අත්‍යවශ්‍යයි. ශාක කියන්නේ මිහිතලයේ සිටින ප්‍රධාන ප්‍රාථමික නිෂ්පාදකය. එයා තමයි ප්‍රධාන ප්‍රාථමික නිෂ්පාදකය. එයා කරන්නේ සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තියෙන් කාබනික ආහාර නිපදවනවා. මේ නිපදවන කාබනික ආහාර දාමයක් ඔස්සේ එක දිසාවකට ගලනවා. එතකොට මෙතනදී ශාක කියන සංඝටකය පරිසරයෙන් අයින් කළොත් අර ශක්ති ගලනය නවතිනවා. එහෙමනම් මේ මිහිතලේ ශාක කියන සංඝටකය ශාක කියන ජීවය පැවතුනොත් තමයි මිනිසා ඇතුළු සියලුම සත්වයින්ගේ පැවැත්ම තහවුරු. අපි දන්නවා සියලුම ජීවීන් ඍජුව හෝ අනියම් ආකාරයෙන් ශාක මත යැපෙනවා. එනම් මේක ගැන අපට විස්තරාත්මක අධ්‍යයනයක් කළ යුතුයි. ඊළඟට තියෙනවා රෝග හා ඒවාට හේතු පිළිබඳ අවබෝධය. අද වර්තමානයේ මුළු ලෝකයේම මුහුණ දීලා තියෙන ව්‍යසනයට ප්‍රධාන හේතුවක් තමයි ඒක බෝන රෝගයක්. බෝනෝන රෝග තියෙනවා බෝන රෝගයක්. මෙන්න මේ බෝන රෝග මේවට පිළියම් සොයන්න වෙන කවර විද්‍යාවකටවත් බෑ. ඒකට කරන්නේ ජීව විද්‍යාව තමයි ඒකට මැදිහත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව අපට කියනවා විස්තරාත්මක අධ්‍යයනයක්. දැන් මෙතන අපි කතා කරලා තියෙන පිළිකා, හෘදයාබාධ, නිදන්ගත වකුගඩු රෝග, බෝනෝන රෝග. නමුත් දැන් අපට ඉදිරියේදී තියෙනවා බෝන රෝග. ඉතින් මිනිසා තවදුරටත් මේ දැන් බෝන රෝග අපට තියෙනවා. ඒවා පිළිබඳවත් අපට විස්තරාත්මක අධ්‍යයනයක් කරන්න තියෙනවා. ඊළඟට මේ COVID-19 කියන වෛරසය ඉතින් අපි ඇත්තටම මේ පිළිබඳ සැලකිලි උනේ නැත්තම් එහෙම COVID-20, 21, 22 ඒ වගේ වෛරසත් ඉදිරියේදී එන්න පුළුවන්. ඊළඟට නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටලුවලට විසඳුම්. ඒකෙදී අපි දන්නවා කිසියම් අපරාධයක් කිසියම් දූෂණයක් වුණොත් ඒවා සොයා බැලීමේදී විමර්ශනය කිරීමේදී ජීව විද්‍යාත්මක සංකල්ප ප්‍රයෝජනවත් කරලා තියෙනවා අධිකරණ කටයුතුවල. අපි දන්නවා සමහර අපරාධවල ඒ අපරාධ කරපු පුද්ගලයන් ස්වාගනීමට ඇසින්දුටු සාක්ෂි නෑ. ඇසින්දුටු සාක්ෂි නෑ. නමුත් ජීව විද්‍යාත්මක සංකල්ප වලින් ඒ පුද්ගලයාගේ රුධිර සාම්පලයක් නැත්තං කිසියම් හෝ ජෛව සාම්පලයක් හොයාගණ්ඩ පුළුවන් නම් ඒ අපරාධය නියමාකාරයට කරපු පුද්ගලයා අපේකට කියනවා DNA ඇගිලි සලකුණු තාක්ෂණය යොදි හොයාගණ්ඩ පුළුවන්. ඒකත් ජීව විද්‍යාව හා සම්බන්ධව අපට තියෙන එක්තරා වැදගත් සංකල්පයක්. ඊළඟට මේ තියෙන්නේ මේ ඇගිලි සලකුණු කියන්නේ පුද්ගලයෙකුගේ ඇගිලි සලකුණට සමානයි. මේ අරගෙන තියෙන්නේ ඇගිලි සලකුණු වරගත්ත ඒ සැලැස්ම අපි දන්නවා මීට කලින් බොහෝ අපරාධවලදී මේ DNA ඇගිලි සලකුණු තාක්ෂණයෙන් යම් අපරාධකරුවන් හරියටම නිවැරදිව හඳුනගත්තා. ඉතින් ඒ හින්දා නෛතික හා සාරධර්ම කටයුතු වලදී නැත්නම් සමහර වෙලාවට රෝහලදී තමන්ගේ දරුවා මාරු වෙනවා. දෙමව්පියන්ට තමන්ගේ නියම දරුවා හඳුනා ගන්නත් මාතෘත්වයේ පීතෘත්වයේ හඳුනා ගන්නත් මේ DNA ඇගිලි සලකුණු තාක්ෂණය ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අපි බලමු අපට කතා කරන්න තියෙනවා ජීව ලෝකයේ සංවිධාන රටා. අපට ඊළඟට තියෙනවා ජීවී ලෝකයේ තියෙන සංවිධාන රටා පිළිබඳ. මෙතනදී ජීවී ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා කියන්නේ මෙතනදී අපට තියෙනවා විශේෂයෙන්ම ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ. ජීවය කියන දේ අර්ථ දක්වන්න බෑ. භෞතික විද්‍යාවෙන්, රසායනික විද්‍යාවෙන් හෝ වෙනත් කිසිම විද්‍යාවකින් ජීවය කියන දේ තාම හඳුන්වන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ
විශ්මය ජනක ජීවය හඳුන්වන්න බැරි නිසා විද්‍යාඥයෝ කියනවා ජීවීන් සතුවන ලක්ෂණ මගින් ජීවය පිළිබඳව යම් සංකල්පයක් ගොඩාගන්න පුළුවන්. එතනදි තියෙනවා ක්‍රමවත් බව හා සංවිධානය. දැන් බලන්ඩ ජීවයක් ගොඩනැගෙනකොට ගහක් ශාකයක් නිර්මාණය වන විදි. ශාකයක් නිර්මාණය වෙන සතෙක් නිර්මාණය වන විදිහට නෙමේ. ශාකයකට තියෙනවා මූල පද්ධතියක්. මූල පද්ධතිය විහිදෙනවා. මූල පද්ධතිය ජලය අවශෝෂණය කරනවා, කනිජ අවශෝෂණය කරනවා, උපස්තරයට සම්බන්ධ කරනවා. කඳක් තියෙනවා, පත්‍ර තියෙනවා, ප්‍රභා සංශ්ලේෂණය කරනවා. අන්න ඒක තමයි ක්‍රමවත් බව සංවිධානය. ඊළඟට සත්වයෙක් නිර්මාණය කරනවා. මනුස්සයෙක් නිර්මාණය කරනවා. එතකොට මනුස්සයෙක් මේක තමයි ක්‍රමවත් බව හා සංවිධානය. ජීවින් සතු ඊළඟ ලක්ෂණය තමයි පරිවෘතිය. සෑම ජීවියෙක් තුළම පරිවෘතියක් තියෙනවා. සෑම ජීවියෙක් තුළම බැක්ටීරියාවලත් තියෙනවා. දිලීරවලත් තියෙනවා. ශාකවලත් තියෙනවා, සතුන්ගෙත් තියෙනවා. පරිවෘතිය කියන්නේ උදාහරණයක් ශාක ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිෂ්පාදනය. ඒක පරිවෘතියක්. අපි අපේ වකුගඩුවල රුධිරය පෙරිලා මුත්‍ර හැදෙනවා, පරිවෘතියක්. ඉතින් හැම ජීවියෙක් තුළම පරිවෘතිය අපට දකින්න තියෙනවා. ඊළඟට වර්ධනය හා විකසනය. දැන් මේ මම දන්නවා දුවලා පුතාලා ප්‍රශ්න පත්‍ර බලනකොට අපිට පේනවා, අපි දකිනවා. මොකද ඇත්තටම මම මේ කතා කරන්නේ අත්දැකීම්. අවුරුදු ගාණක් ප්‍රශ්න පත්‍ර බලලා ලැබුණු අත්දැකීම් වලින්. ජීවින් සතු ලක්ෂණ කිව්වම ළමයි ලියනවා වර්ධනය විතරයි ලියන්නේ. සමහර ප්‍රශ්න පත්‍ර වල තියෙනවා විකසනය විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න වර්ධනය විකසනය දෙකම එකට යන එකක්. වර්ධනය විකසනය දෙකම එකට යන එකක්. මොකද වර්ධනය කියන්නේ ජීවියෙකුගේ වියලි බරෙහි අප්‍රතිවර්ත ලෙස වැඩිවීමක්. විකසනය කියන්නේ ජීවිත කාලය තුළ අප්‍රතිවර්ත වෙනස්වීම. දැන් අපි හිතමු වර්ධනය විතරක් කියලා. ඩිම්බියක් සුක්‍රාණුවක් සංසේචනය වෙලා යුක්තාණුවක් හැදෙනවා. යුක්තාණුව සෛල බෙදිල බෝලයක් හැදෙනවා. හිතන්නකො වොලිබෝලයක් වගේ. ඔන්න ජීවයක් හැදෙනවා වොලිබෝලයක් වගේ. හැබැයි වර්ධනය විතරයි. කෝ විකසනයක්? කෝ ඇස් දෙකක්? කෝ මොලයක්? කෝ හෘදයක්? ඒ හින්දා වර්ධනයත් විකසනයත් දෙකම අනුගාමී ක්‍රියාවලි දෙකක්. ඉතින් මගේ දුවල පුතාලා ප්‍රශ්න වලට උත්තර ලියනකොට වර්ධනය හා විකසනය. සමහරු ලියනවා විකසනය හා වර්ධනය. විකසනය වෙලා වර්ධනයක් වෙන්න බෑනේ. ඒ හින්දා මේකට පැහැදිලිව පිළිතුරු ඔන්න ලියන එක පිළිබඳව මම ඔයාලට කතා කරනවා. ඊළඟට තියෙනවා ජීවින් සතු ලක්ෂණයේ උද්දීපතාවය හා සමායෝජනය. උද්දීපතාවය කියන එක සියලුම ජීවීන් නිරූපණය කරනවා. උද්දීපතාවය කියන එක අපි සියලුම ජීවීන් නිරූපණය කරනවා. පරිසරයේ ඇතිවෙන උත්තේජවලට ප්‍රතිචාර දක්වන. ඒක තමයි උද්දීපතාව. හරි? පරිසරයේ ඇතිවන උත්තේජවලට ප්‍රතිචාර දක්වන. එතකොට උත්තේජය ලබා ගන්න ප්‍රතිග්‍රාහකයාත් කාරකයාත් අතර තියෙන සංනිවේදනය තමයි සමායෝජනය. දැන් උදාහරණයක් ගමු. මම ඇවිදගෙන යනවා. කටුවක් ඇනෙනවා. කටුව ඇනෙනකොට මම කකුල උස්සනවා. එතකොට මේක තමයි උද්දීපතාවය හා සමායෝජනය. මේක තමයි උද්දීපතාවය හා සමායෝජනය. කටුව ඇනෙනවා, කකුල උස්සනවා. එතකොට උද්දීපතාවය සමායෝජනය නිසා තමයි කකුල ඉස්සුයි. ඒ සංනිවේදනයට තමයි සමායෝජනය කියලා අපි කියන්නේ. නිකන් උද්දීපතාවය කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රජනනය. ප්‍රජනනය කියන්නේ ජනකීන් නව පරම්පරා ඇති කිරීම. තාම ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගන්න ජීවීන් ප්‍රජනනය කරනවාමයි. ජීවයේ අඛණ්ඩතාවය පවත්වා ගැනීමට සියලුම ජීවීන් ප්‍රජනනය කරනවා. බැක්ටීරියා ප්‍රජනනය කරනවා, දිලීර ප්‍රජනනය කරනවා, සියලුම ශාක සතුන් ප්‍රජනනය කරනවා. දැන් අවසානයේදී අපට ලැබෙනවා සාරාංශය. අපි මේ සාරාංශයේදී අපි මෙතන කතා කරනවා ජීවයේ යන සංකල්පය අර්ථ දක්වන්න අපට අමාරුයි. මේ නිසා අපි එය සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, සුද්ධ ජීව විද්‍යාව කියලා ශාඛා 3කට බෙදලා අපි අධ්‍යයනය කරනවා. ඒ ශාඛා 3 යටතේ තියෙනවා අපට සෛල විද්‍යාව, පටක විද්‍යාව, ඕ ආකාරයට කොටස්. අවසානයේදී මතක තියාගන්න ඕනේ අපි මෙන්න මේ විෂය අධ්‍යයනය කරලා අනාගතයේ තාම නූපන් පරම්පරාවන් උදෙසාත් මේ මිහිතලය
ජීවය සඳහා පවත්තගෙන යන්න. මනුස්්‍යයා මේ ස්වභාව ධර්මය හසුරුවන්ඩ හොඳන. මනුස්්‍යයා මේ ස්වභාව ධර්මය හැසිරීමට ගියොත් තමයි ස්වභාව ධර්මය අපට එක කෙනෙහිලිකං කර. අපි දන්නවා නායෑම් සිදුවෙනවා ගංවතුර ඇති වෙනවා ඔය ස්වභාව ධර්මය අපට දෙන පොඩිපොඩි පනිස්ම. එතකොට අපිට දුන්න එක කාලෙකදී මුහද ගොඩ ගැලුව සුනාන් ඒ ස්වභාව ධර්මයෙන් අපට දෙන දේවා. ඉතින් අපි පොඩිපොඩි ඒ පොඩි කෙනිත්ති පොඩ්ඩක් අපට ස්වභාව ධර්මයෙන් කොනිත්තලා කියනවා බල දඟලන්ඩ එපා මේ ස්වභාව ධර්මයට එරෙහි වෙන්ඩ එපා. හැබැයි මිනිසා තවදුරටත් මේ කරගෙන යන මේ ජීවවිද්‍යාත්මක නැත්තං මේ අපි හඳුන්නල දෙන මේ සංකල්ප මිනිස්සු තේරුම් ගත්තේ නැත්තං පරිසරයට කරන බලපෑම් නැති. බලපෑම් මෙතනින් එහාට නැවැත්වේ නැත්තං අනාගතයේදී මනුස්සයා උස්සල පොලේ ගහනවා ස්වභාව ධර්ම. ඒ නිසා අපි හැමවෙලාම ජීවවිද්‍යා සංකල්ප මූල ධර්ම තුළ අපි ජීවත්වෙන්ඩ සූදානම් වෙන්න. මේක විභාගේ සමත්වීම උදෙසාමත් නෙමේ. පෘථුවය මත මිහිතලය මත ජීවේ පැවැත්මට මේ විෂය කොටස් විෂය සන්ධාරණය අපට අවශ්‍ය වෙන. ඒ නිසා මගේ දුවල පුතාලා මේවා උත්තරලිවීම ප්‍රමාණක් නෙමෙයි ප්‍රායෝගික යථාර්ථයක් බවටත් පත්කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි පළවෙනි එකකයට අදාළව අපි කතා කරලා අවසානයි මූලික පුනරීක්ෂණ කොටස අපට ඊළඟට තියෙනවා දෙවෙනි එකකිය තියෙන්නේ ජීවේ රසායනික හා සෛලිය පදනම ඒකෙදී පළමුුවෙන්ම ජීවේ සෛලිය පදනම කියන මාතෘකාව යටතේ අදාළ පාඩම් මාලාව කරගෙන යන්නේ ප්‍රවීණ ජීවවිද්‍යාචාර්යවරයෙක් වන රුවංගන සර්. බොහොම ස්තුතියි. අයබෝවන් මම මුලින්ම දුවල පුතාලට යෝජනා කරන්න කැමති මේ පුනරීක්ෂණ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා උසස් පෙළ ජීවවිද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනි ඒකකයේ විශේෂයෙන්ම අන්වීක්ෂ භාවිතය පිළිබඳව එවැගේම ශෛලීය පදන පිළිබඳව වේගවත් පුනරීක්ෂණයක් සිදු කරන්නට. ප්‍රථමයෙන්ම යෝජනා කරනවා ඒ සඳහා යම්සි ආකාර සූදානමක් සහිතව එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම අපිට අපේ නොදකින ලෝකයක් වෙතට අපිව ගෙන යාම සඳහා යොදා ගන්නා වූ මෙවලමක් වශයෙන් අපිට අන්වීක්ෂය සලකන්න පුළුවන්. විශේෂයෙන්ම අපි පාසල් විද්‍යාගාරය තුලදී අපට ලැබෙන හොඳ මෙවලමක් වශයෙන් අන්වීක්ෂය සලකන්න පුළුවන්. අන්වීක්ෂය තුලින් බලාපොරොත්තු වෙනවා පීවීඑස්ට නොපෙනෙන ශුද්‍ර ජීවීන්ව නිරීක්ෂණය කිරීමට ඒ වගේම අපි නොදකින අංශූන් ශුද්‍ර අංශූන් නිරීක්ෂණය කිරීමට අපිට පුළුවන් අන්වීක්ෂය භාවිතා කරන්නට. ඉතින් අන්වීක්ෂවල සරල වර්ගීකරණයක් මා පෙන්වුම් කරලා තිබෙනවා. එතෙන්දී අන්වීක්ෂ දෙවර්ගයක් අපේ නිර්දේශයට අනුකූලව බෙදා වෙන් කරන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ලෙස. මේ ආලෝකයේ මත පදනම් වෙච්ච ආලෝක කදම්බයක් භාවිතා වන අන්වීක්ෂ අපි සලකනවා ආලෝක අන්වීක්ෂ හැටියට. ඒවා දෙවර්ගයක් සරලව දක්වලා තිනවා සරල අන්වීක්ෂය සහ සංයුත ආලෝක අන්වීක්ෂ හැටියට. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිතා වන ඒ වගේම ඉලෙක්ට්‍රෝන ධාරාවක් භාවිතා වන අන්වීක්ෂ සලකන්නේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හැටියටයි. ඒ අනුව අපේ පාසල් විද්‍යාගාරය තුළ අපි නිරන්තරයෙන්ම සරල අන්වීක්ෂයත් ඒ වගේම සංයුත ආලෝක අන්වීක්ෂයත් භාවිතයට ගන්නවා. මේ අපි දකින්නේ සරල අන්වීක්ෂයේ රූප රාමුවක්. මේ සරල අන්වීක්ෂය තුලින් 10ක විශාලයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඇසට පෙනෙන වස්තුන් වඩා පැහැදිලිව දැක බලා ගැනීමට අපිට පුළුවන් සරල අන්වීක්ෂයක් භාවිත කරන්න.
එතෙන්දී විශාලයේ 10ක විශාලයක් තමයි සාමාන්‍යයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරල අන්වේෂය වඩාත් දියුණු කරලා විච්ඡේදක අන්වේෂයක් සකස් කරන්න පුළුවන්. නමුත් ඒක පාසල් විද්‍යාගාර විතරම භාවිතයට ගන්නේ නැහැ. මේ වකවානුවේදී විච්ඡේදන ඇතුළත් වෙලා නැති නිසා විච්ඡේදක අන්වේෂයට අපි අවධානය යොමු වෙන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල මට්ටමේදී මේ සරල අන්වේෂය දියුණු කරලා විච්ඡේදක අන්වේෂයක් වශයෙන් උත් භාවිතයට ගන්නවා. විශේෂම සඳහන් කරන්න ඕනේ නිර්දේශයේ තිබෙන නිපුණතා මට්ටම් යටතේ වගේ විශේෂ සන්දාරී යටතේ අදාළ වන ඉගෙනුම් ඵල සමූහයක් තියෙනවා. ඒ ඉගෙනුම් ඵල 7ක් අදාළ වෙනවා මේ අන්වේෂණ භාවිතය හා සම්බන්ධව. ඒ ඉගෙනුම් ඵල වලින් ප්‍රශ්න සකස් කරලා තියෙනවා. අපිට මේ ප්‍රශ්න තුලින් වඩා පැහැදිලි පරිශ්‍රණයක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ප්‍රශ්නාංක 1 ජීව විද්‍යාවේදී අන්වේෂණ භාවිතයේ ඇති වැදගත්කම සඳහන් කරන්න කියලා ප්‍රශ්න දීලා තියෙන්නේ. ඉතින් අතන අපි දන්නවා විශේෂයෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ව නිරීක්ෂණය කරන්න. පියවසින් පෙරෙන්නේ නැති ජීවීන්ව නිරීක්ෂණය කරන්න අපට අන්වේෂය වැදගත් වෙනවා. ඒ වගේම ශෛල විද්‍යාවේ දියුණුව රඳා පවතින්නේ අන්වේෂ අධ්‍යයනය මත. දැන් අන්වේෂවල පැහැදිලි සංකල්ප දෙකක් භාවිතයට ගන්නවා විශාලනය සහ විවේදන බලය කියලා. මොකද මේ විශාලනය කියලා කියන්නේ? කිසියම් වස්තුවක ප්‍රතිබිම්බය ඒ වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතය. සංගතාලික අන්වේෂයේ විශාලනය සාමාන්‍ය 1000කට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවේදන බලය කියලා අපි සැලකන්නේ එකිනෙක ආසන්නයේ පවතින ලක්ෂ දෙකක් වෙන් කර ගැනීමේදී තිබිය යුතු අවමුදුර. ඉතින් මේ විවේදන බලය මත තමයි අන්වේෂයක විශාල පවරඳා පවතින්නේ. ඒ වගේම විවේදන බලය තීරණය වෙනවා තරංග ආයමය අනුව. ඉතින් විවේදන බලය සහ තරංග අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් සාර්ථක අන්වීක්ෂයක වැඩි විශාලනයක් වගේම වැඩි විවේදන බලයක් අපි අපේක්ෂා කරනවා. විවේදන හැකියාව වැඩි වෙලා තියෙන්නට ඕනේ. දැන් මා කැමති අපි අවධානය යොමු කරන්නට පාසල් විද්‍යාගාරයේ භාවිතා වන සංවිත ආලෝක අන්වීක්ෂය පිළිබඳව. මේ සංවිත අන්වීක්ෂයේ විශේෂයෙන්ම කොටස් පිළිබඳව අපිට මන අවබෝධයක් තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම අන්වීක්ෂයක වැදගත්ම කාච පද්ධති දෙකක් තිබෙනවා. මේ තියෙන උපනිත කාච පද්ධතිය, ඒ වගේම අවනිත රඳවණයකට සම්බන්ධ කරපු අවනිත තුනක් පවතිනවා. ඒ අවනිත සහ උපනිත තමයි අදාළ වෙන කාච පද්ධති දෙක. ඒ වගේම දල සීරු මාරුකයක් තියෙනවා. දල සීරු මාරුව තියෙනවා. ඒ වගේ සියුම් සීරු මාරුව තියෙනවා. ඒ අනුව අපිට වඩා හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දර්පණයක් මගින් ආලෝකය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි බල්බයකින් ආලෝකය ලබා ගන්න පුළුවන්. මෙතෙන්ද අපි දර්පණයකින් තමයි ආලෝකය ලබා ගන්නට මෙය සකස් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දර්පණයේ දෙපැත්තක් පවතිනවා. තල දර්පණ පැත්ත ඒ වගේම අවතල පැත්ත. සාමාන්‍යයෙන් විසිරි ආලෝකයක් තිබෙනවා නම්, අඩු ආලෝක තත්ත්වයක් තිබෙනවා නම් පුළුවන් මෙන්න මේ අවතල දර්පණය භාවිතා කරන්න. ඒ වගේම දැඩි ආලෝක තත්ත්වයක් තිබෙනවා නම් අපි වඩා සාර්ථකයි සුදුසු වෙනවා මේ තල දර්පණය භාවිතා කරන එක. විශේෂයෙන්ම ආලෝකය ගමන් කරන්නේ කදම්බේ ගමන් කරන්නේ මෙතන සංගණීකර කාචයක් තියෙන ඒ හරහා වේදිකාව තුලින් අවනිත හරහා උපනිත තුලින් තමයි ආලෝකය අපේ ඇස් වෙත ළඟා වෙන්නේ. විශේෂයෙන්ම මේ දලසිරු මාරුව අපි දක්ෂිනාවර්තව මෙම කරකැවීමේදී දේහනලය එසවෙනවා. ඒ වගේ වාමාවර්ත කරකැවීමේදී දේහනලය පහළට යොමු වෙනවා. වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට අපිට සියුම් සිරු මාරුව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි බලමු අන්වීක්ෂයේ කොටස් විශේෂයෙන්ම 1992 වර්ෂයේදී විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබුණු ප්‍රශ්නයක් අපි සලකා බලමු. විශේෂයෙන්ම A B C D E F G කියලා කොටස් නම් වෙලා තියෙනවා. අපිට පැහැදිලි A කියන්නේ කුමක්ද? A කියන්නේ උපනිත කාච පද්ධතිය. B කියලා සලකලා තියෙන්නේ දල සියුරු මාරුව. ඒ වගේම C සියුම් සියුරු මාරුව. ඒ වගේම D දර්පණය E වලින් සංගණීකරණ කාචය දක්වලා තියෙනවා. තාරා ප්‍රාචීරය කියන්න පුළුවන්. F කියන්නේ වේදිකාව. G කියන්නේ අවනිතක් තිබෙනවා අධිබල අවනිත. ඒ වගේම H කියලා කියන්නේ අවනිත රඳවණය. ඉතින් මේ කොටස් පිළිබඳව අපිට මන අවබෝධයක් තිබිය යුතු වෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රවල වරින් වර මේ අන්වීක්ෂයේ කොටස් නම් කිරීම සහ ඒ සලකා බැලීම සිදු වෙලා තියෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් ලබා දෙන්න කැමති කල්පනා කරන්න. මම හිතනවා මේ රූපරාම දෙක Tamante යම් ආකාරයක පුරුදුකමක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඒ රූපය
සහ B රූපය දැන් මෙතන පෙන්නලා තියෙනවා අන්වේෂ දෙකක්. ඒ අන්වේෂ දෙක හඳුනගන්න කියලා මම යෝජනා කරන්නේ. සුළු වෙලාවක් දෙන්න මම කැමති මේ A සහ B කියන අන්වේෂ දෙක වෙන් කර හඳුනගන්න. දැන් කොහොමද වෙන් කරගන්නේ අන්වේෂ දෙක? මේ ඒ අන්වේෂය මේක ඉලෙක්ට්‍රෝන අන්වේෂයක්. ඒක ඉලෙක්ට්‍රෝන කදම්බය නිදර්ශකය තුලින් ගමන් කරනවා ඒ පහළ ප්‍රදේශයට. ඒ වගේම මේ B අන්වේෂයේ ඉලෙක්ට්‍රෝන අන්වේෂයේ වස්තුව මතට පතිත වෙලා ඒ අනතුරු තමයි ප්‍රක්ෂේපණය වෙන්නේ. ඒ අනුව ඒ අන්වේෂය සලකන්න පුළුවන් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වේෂයේ හැටියට B අන්වේෂය සලකන්න පුළුවන් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වේෂයේ හැටියට. ඉතින් මේ අන්වේෂ දෙකේම පොදු ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ දෙකේම රිත්ත මාධ්‍යයක් ඇතුළේ පවතින්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කරනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක වලින් තමයි මේ විවේදන බලය තීරණය කරන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වේෂ වල දුබලතාවය දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි සජීවතාවයෙන් නිදර්ශක දැක බලා ගන්න බෑ. ඒක ලොකු අඩුපාඩුවක්. විශේෂම සෛල විභාජනය වගේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් ඇත්තටම මේකෙන් අධ්‍යයනය කරන්න අමාරුයි. කොටස් වශයෙන් ගන්න පුළුවන්. නමුත් අර ආලෝක සංවිතාත්මක අන්වේෂයේ තියෙන වාසිය ඒ ලබා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම සංවිතාත්මක අන්වේෂයත් තුළින් පුළුවන් අඛණ්ඩව ක්‍රියාකාරීත්වයක් නිරීක්ෂණය කරන්න. ඉතින් දැන් තවත් ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා ආලෝක අන්වේෂ සහ වගේම ඉලෙක්ට්‍රෝන අන්වේෂය අතර වෙනස. ඉතින් මේක වෙනස්කම් සරලව සලකා බලමු. ආලෝක අන්වේෂයේ විදුලි කාච භාවිතා වෙනවා. ඒ වගේම ප්‍රබල විදුලි චුම්බක භාවිතා වෙනවා ඉලෙක්ට්‍රෝන අන්වේෂවල. ඒ වගේම ආලෝක අන්වේෂයේ ප්‍රතිබිම්බ පියවැසින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් ඉලෙක්ට්‍රෝන අන්වේෂයක තීරයක් මත තමයි අපි නිරීක්ෂණය කරන්නේ ප්‍රතිබිම්බය. ඒ වගේම වර්ණ ගැන්වීමක් අපේක්ෂා කරනවා ආලෝක අන්වේෂවලදී විශේෂයෙන්ම සංවිධාන අන්වේෂයේදී අපි නිදර්ශකය මෙතිලියම් බ්ලූ වලින් හරි නැත්නම් සැෆ්‍රනින් නැත්නම් ඇන්ලින් සල්ෆේට් වගේ වර්ණකයකින් වර්ණ ගැනීම අවශ්‍ය වෙනවා. ඩයි වර්ගයක් භාවිතා වෙනවා. නමුත් විශේෂයෙන්ම බැරලෝහ වලින් තමයි වර්ණවත් කරන්නේ ඉලෙක්ට්‍රෝන අන්වේෂයේදී. ඉතින් ඒ වගේම ස්වභාවික වර්ණ නිරීක්ෂණය කරන්න පුළුවන් සංවිධාන අන්වේෂය තුළින්. නමුත් නිදර්ශකයේ ඇති ස්වභාවික තත්ත්වය දැක බලා ගන්න බෑ. කළුසුදු ඡායාරූපයක් වශයෙන් තමයි අපිට ඉලෙක්ට්‍රෝන අන්වේෂයේදී ප්‍රතිබිම්බය දකින්න ලැබෙන්නේ. ඒ වගේම විශාලනයේ සාපේක්ෂව අඩුයි. ආලෝක අන්වේෂයේ විශාලන සාපේක්ෂව වැඩි. ඒ වගේ වැඩි වේදන සීමාවකට යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වේෂය තුළින්. පාසල විද්‍යාගාරය තුළ විශේෂ නිර්දේශයට අදාළව අපේ ප්‍රායෝගික පරීක්ෂණ අංක 2 මම හිතුවා ඔබ සෑමදෙනාම මේ වෙනකොට පාසල තුළදී විද්‍යාගාරය තුළ මේ අත්දැකීම ලැබලා ඇති. මේ දෙවෙනි ප්‍රායෝගික පරීක්ෂණය මේකදී අන්වේෂ භාවිතය බලාපොරොත්තු වෙනවා. ලුණු සිවි සෛල දැක බලාගෙන ඇති. ඒ වගේම කොපුල් සෛල වර්ණවත් කරලා තියෙනවා මෙතිලින් බ්ලූ වලින්. ඒ අනුව මේ පරීක්ෂණයට අපි අවධානය යොමු කළොත් විශේෂයෙන්ම අපිට ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් විභාගයේදී කොහොමද සජීව පටකවල දැන් සෛලවල తాවකාලික කදාවක් සකස් කරලා ඒ తాවකාලික කදාව කොහොමද අන්වේෂණ නිරීක්ෂණය කරන්නේ? අනේ සමස්ත ප්‍රශ්නේ ලැබුණොත් අපිට ලිඛිතව සඳහන් කළ යුතු පියවර තමයි මා මේ පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ. මුලින්ම ලුණු බල්බයකින් අපි සිවියක් ලබා ගැනීම අවශ්‍යයි. ඒ සිවිය පිටරිමේ සිවිය ගලවගෙන අපි ජලය සහිත ඒ විදුලි තැටියකට අපි ඒ ඉක්මනින්ම ඉදර්ශකයේ යොමු කර ගන්නට ඕනේ. සිවිය යොදා ගන්නට ඕනේ. නැත්නම් ඒ සිවිය වීලිලා හැකිලෙන්න පුළුවන්. හැකිලුණොත් එක්තරා විදිහකට අපිට ඒක දර්ශනය අපැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් දෙවනුව පින්සලක් පිරිසුදු පින්සලක් ආධාරයෙන් අපිට පුළුවන් ඒ පිරිසුදු විදුලි කදාවක් මතට ඒ නිදර්ශක ලබා ගන්න පුළුවන් අපිචර්මි සිවි ලබා ගන්න පුළුවන් ජල බිඳුවක් තුලට. ඒ අනුව ජල බිඳුව ස්පර්ශ වන ආකාරයට වැසුම් පෙත්තෙන් සෙබෙන් ආවරණය කරන්න ඕනේ. නැත්නම් වායු බුබුලු ඇතුළු වුණොත් ඒක අපැහැදිලි වෙනවා දර්ශනයේ. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ වැසුම් පෙත්තෙන් වහන්න ඕනේ ක්‍රමානුකූලව වායු බුබුලු නොවන ආකාරයට. වැසුම් පෙත්ත උඩු අතට තිරෙන ආකාරයෙන් තමයි අපි වේදිකාව මතට ඒ සම්බන්ධ කරන්නේ. වේදිකාව මත ඒ කදාව පෙළගස්සන්න ඕනේ, පවත්ව ගන්නට ඕනේ. අපේ වේදිකා ක්ලිප්ස් ආධාරයෙන් පුළුවන් ඒ කදාව වේදිකාවට වඩා හොඳින් රඳවන්න. ඊට පස්සේ අපි බලමු උපනිත තුලින් බලමින්
අපිට පුළුවන් මේ විශේෂයෙන්ම අපි නැරඹිය යුතු නිදර්ශකය වඩා හොඳට පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ආලෝකය අපි දර්පණය සීරුමාරු කරලා පුළුවන් අපිට ආලෝකය ලබා ගන්න මේ නිදර්ශකයට. ඉන් අනතුරුව අපි මෙන්න මේ දල සීරුමාරුකය සෙමින් අන්වේෂය තුලින් බලමින් මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට මේ දේහ නලය ඔසවන්න. ඒ අතරතුරේදී අපිට නිදර්ශකයේ පෙනී නොපෙනී යනවා. එතනින් අපි නවත්වලා සියුම් සීරුමාරුව මගින් පුළුවන් වඩා හොඳ ප්‍රතිබිම්බයක් ලබා ගන්න. ඉතින් මම කැමති ඔබ සමගින් සුළු කුඩා ප්‍රශ්නයක් අහන්න. මම හිතන්නේ මේ ගැන අවබෝධයක් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. කෙසේ නමුත් මම සරල ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි අපි සාමාන්‍යයෙන් සම්මතයක් හැටියට මේ අන්වීක්ෂය භාවිතා කරනකොට මුලින්ම අපි අවබල මේ අවනිත යොදා ගන්න ඕනේ ඒක රේඛීයව උපරිත සමග. ඒක රේඛීයව තියාගන්නේ අවබල අවනිත. ඉතින් මේ වගේ ක්‍රමයකට මේ අවබල අවනිත රේඛීයව පවත්වා ගැනීමේ මූලික අරමුණ කුමක්ද? මුලින්ම අපි අවබලය යොදා ගැනීමේ වැදගත්කම කුමක්ද කියලා මගේ සරල ප්‍රශ්නය. අපිට කල්පනා කරන්න ඇයි අපි අන්වීක්ෂයක් භාවිතා කිරීමේදී ප්‍රථමයෙන් සම්මතයක් හැටියට මේ අවබල අවනිත භාවිතයට ගන්නේ? පිළිතුර අපි දැන් කල්පනා කළොත් විශේෂයෙන්ම මේ අපි නරඹන වස්තුවේ සමස්තය අපි දැක බලා ගන්න අවශ්‍යයි. ඒ සමස්තය දැක බලා ගැනීම සඳහා අපිට පුළුල් පරාසයකට යන්න වෙන වැඩි අවකාශයක් දැක බලා ගැනීම අවශ්‍යයි. ඒ නිසා අපි සම්මතයක් හැටියට ඒ අදාළ නිදර්ශකයේ සමස්තය දැක බලා ගැනීමට අපි ප්‍රථමයෙන්ම භාවිතා කළ යුතු වන්නේ අවබල අවනිතයි. පොඩි ඇගයීමකට මම කැමති අවධානය යොමු කරන්න. දැන් ඔබ සැමට යම් අවබෝධයක් ලැබුණා මේ අන්වීක්ෂ පිළිබඳව. අපිට ලැබුණු ප්‍රශ්නයක් 2019 අපි ගිය අවුරුද්දේ ප්‍රශ්න බලමු. අපිට ලැබිලා තියෙනවා අන්වීක්ෂ භාවිතය යටතේ බහුවර්ණ ප්‍රශ්නයක් 2019 අවුරුද්දේ. අපි බලමු මේ ප්‍රකාශය අරගෙන කොච්චරද ඒක වැදගත් වෙනවද කියලා. අපෙන් අහන්නේ නිවැරදි වන්නේ කුමක්ද කියලා. පරිස්සම් වෙන්න ඕනේ. අපිට බහුවර්ණ ප්‍රශ්නයක් දෙනකොට ඒකේ අපිට යොමු කරන වචනයක් තියෙනවා. ඒ තමයි මේ නිවැරදි වන්නේ කියන වචනේ. ඉතින් නිවැරදි ප්‍රකාශය දැන් තෝරගන්න අපි උත්සාහ කරනවා. බලන්න පළමු ප්‍රකාශයේ තියෙන ආලෝකාන්වීක්ෂක දෘශ්‍ය ආලෝකය අවනිත් කාචය තුලින් ගමන් කර ඉන්පසු නිදර්ශකයේ තුලින් ගමන් කරයි කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මුලින්ම ආලෝකය ගමන් කරනවලු අවනිත් කාචය තුලින්. නිදර්ශකයට කලින් එසා අපි තේරුම් ගන්න ඕනේ ප්‍රකාශයේ සාවද ප්‍රකාශයක්. මොකද දර්පණයෙන් එන ආලෝකය ප්‍රථමයෙන් ගමන් කරන්නේ වේදිකාව තුළ තියෙන කාචයේ සංග්‍රහ කාචය හරහා ගමන් කරලා පස්සේ නිදර්ශකය හරහා තමයි යන්නේ මේ අවනිත හරහා යන්නේ. නිදර්ශකය තුලින් ගිහිලා අවනිතට එන්නේ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය සාවද ප්‍රකාශයක් වෙනවා. දෙවෙනි ප්‍රකාශයේ තියෙන ඉරිටුන්වීක්ෂයක මුලර්මයේ වන්නේ රිත්තකයක් තුලින් ආලෝක කදම්බයක් ගමන් කරවීම. මේ ප්‍රකාශනයේ දෝෂයන් දෙකක් තියෙනවා. තෝරන බලන දෝෂයන් දෙක තෝරන බලන්න. මේ රිත්තකයක් කියලා වචනේ භාවිතා කරලා තියෙනවා. අපි රිත්තයක් තමයි භාවිත කරගන්නේ රිත්තකයක්ම නෙවෙයි. නමුත් ආලෝක කදම්බයක් භාවිතා වෙන්නේ නැහැනේ ඉලෙක්ට්‍රෝන්වීක්ෂයක. ඒ ප්‍රකාශය අපිට බාර ගන්න බැරි වෙනවා. සත්‍ය වගන්තියක් හැටියට. තුන්වෙනි ප්‍රකාශනය පරිලෝකන අන්වීක්ෂය භාවිතා කර ලබන්නේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහය බලන්න කියලා. ඇත්ත වශයෙන්ම වෙනසක් තියෙනවා. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක බලාපොරොත්තු වෙන්නේ සෛල අභ්‍යන්තරය පැහැදිලිව නිරීක්ෂණය කිරීම. ඉන්ද්‍රියකාවල ස්වභාවය සූක්ෂම ව්‍යුහය යොදා ගන්න පුළුවන් සම්ප්‍රේෂණ අන්වීක්ෂය තුළින්. පරිලෝකන අන්වීක්ෂයේ බලාපොරොත්තුව නැහැ. පරිලෝකන අන්වීක්ෂයේදී බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ යම්කිසි වස්තුවක පෘෂ්ඨයේ ස්වභාවය නිරීක්ෂණය කිරීමයි සාර්ථකව. ඉතින් අපිට පරාකණිකාවක මතපිට පෘෂ්ඨය බලන්න පුළුවන්. ත්‍රිමාන ස්වභාවය. ඉතින් මතක තියාගන්න අපි පරිලෝකන අන්වීක්ෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පෘෂ්ඨයක ස්වභාවය වඩා හොඳින් නිරීක්ෂණය කිරීම. ඒ නිසා අපි මේ තුන්වෙනි ප්‍රකාශයත් අසාර්ථක තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක අසාවද්‍ය ප්‍රකාශයක් අපිට ඉවත් කරන්න පුළුවන්. අපේ හතරවෙනි ප්‍රකාශයෙන් සම්ප්‍රේෂණ අංශය භාවිතා කරලා බලන්නේ සජීවී දර්ශකවල අත වශයෙන්ම සජීවී තත්ත්වෙන් දැක බලා ගන්න බෑ. ඒ නිසා අපිට අනිවාර්යයෙන් මේ ප්‍රකාශයත් ඉවත් කරන්න වෙනවා. විශාලනය සහ විභේදනය කියලා කියන්නේ සෑම අන්වීක්ෂයකටම
අදාළ වන වැදගත් නිර්ණායකයන් දෙකක්. එන පිළිතුර වෙන්නේ අංක 5. අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. මේක 2018 අවුරුද්දේ ලැබුණු බහුවර්ධ ප්‍රශ්නයක්. මම පොඩි වෙලාවක් දෙනවා මේ ඔබ සැමට මේ ප්‍රශ්න පිළිතුර තෝරන්න කියලා. මේක කියනවා අන්වීක්ෂයක් තුළින් නිරීක්ෂණය කිරීමේදී දැකිය නොහැක්කේ කුමක්ද කියලා අහනවා. ඉතින් හරිතලවය, පිෂ්ඨකණිකා, න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම, රිත්තක. ඉතින් මෙතෙන්දී මතක තියාගන්න ඕනේ සාපේක්ෂ විචාලනය කුමක්ද කියලා. දැන් හරිතලවයක විස්කම්භය කීයද? හරිතල විස්කම්භය 5 මයික්‍රෝමීටර් විතර වෙනවා. ඒ වගේම න්‍යෂ්ටි විස්කම්භයත් දල වශයෙන් 5 මයික්‍රෝමීටර් වෙනවා. ඒ වගේම රිත්තකයක් ගත්තම සාමාන්‍ය මයික්‍රෝමීටර් 10ක රිත්තක තියෙන්න පුළුවන්. 15ක රිත්තක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රිත්තකයක් විශාලයි සාපේක්ෂව. ඉතින් ප්‍රශ්නේ දැමතු වෙන්නේ දැන් පිෂ්ඨකණිකාද මයිටොකොන්ඩ්‍රියමද කියලා. මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්නයක ප්‍රකාශ දෙකක් එක ළඟ යවනවා. ඒ ප්‍රකාශන දෙකෙන් වඩා නිවැරදි ප්‍රකාශ තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ දරුවන්ට පිෂ්ඨකණිකාද මයිටොකොන්ඩ්‍රියමද කියලා. ඉතින් පිෂ්ඨකණිකාවක ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පිෂ්ඨකණිකාවක් මයික්‍රෝමීටර් 20ක 30ක පිෂ්ඨකණිකා තියෙන්න පුළුවන්. නමුත් මයිටොකොන්ඩ්‍රියම් විස්කම්භය කීයද? ඒක විස්කම්භය වලම 1 මයික්‍රෝමීටර් දල වශයෙන්. ඒ නිසා මේ ව්‍යුහයන් සංසන්දනය කළාම කුඩාම ව්‍යුහය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම. ඒ නිසා අපිට පිළිතුර වශයෙන් ගන්න එක වඩා යෝග්‍ය වෙනවා මේ මයිටොකොන්ඩ්‍රියාගේ පිළිතුර. මම දැන් කැමති අපේ අවධානය ඔබගේ අවධානය යොමු කරවන්නට අපේ නිමෘතා මට්ටම 2.2 කියන මාතෘකාවට මේකේ සෛලයේ ඓතිහාසික පදනම විස්තර කරමින් මේ සෛල පිළිබඳ අධ්‍යයනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ තා වැදගත් වෙනවා මේ සෛල වාදය හා සම්බන්ධ මෙන්න මේ විද්‍යාඥයන්ගේ කාර්යභාරය පිළිබඳව ගෞරවණීය යුතු මතක් කරන එක අපේ ගෞරවය පුද කළ යුතුයි මේ විද්‍යාඥයින්ට. මොකද සෛල විද්‍යාවේ දියුණුව මත කෙලින්ම ඍජුව බලපාපු විද්‍යාඥයින් 5 දෙනෙක් ගැන අපි දැනගන්න අවශ්‍යයි නිර්දේශය යටතේ. විශේෂයෙන්ම ඇන්ටන් වැන් ලේවන්හොක් මෙතුමන් තමයි සරලාන්වීක්ෂ පද්ධතියක් භාවිතා කරමින් ප්‍රථම වරට බැක්ටීරියා සෛල, ඒ වගේම එවුග්ලීනා සෛල නිරීක්ෂණය කළ සවිස්තරාත්මක වාර්තාකරණය කළේ ඇන්ටන් වැන් ලේවන්හොක්. අපේ ශුද්ධ ජීව විද්‍යාවේදීත් සැලකීමක් ගෞරවයක් කරනවා. එතුමන්ට අපි ගෞරවය පුද කරනවා ශුද්ධ ජීව විද්‍යාවේ පියා වශයෙන්ුත්. ඒ වගේ රොබර්ට් හොක්ට අපේ ගෞරවය ලැබෙන්නේ එතුමන් ජීවයේ ඒකක සඳහා සෛලය කියන සංකල්පය, සෙල් කියන පදය භාවිතයට ගත්තේ රොබර්ට් හොක් විසින්. විශේෂයෙන්ම සෛල විද්‍යාවේ පියා වශයෙන්ුත් අපිට ගෞරව කරන්න පුළුවන් රොබර්ට් හොක් කියන විද්‍යාඥයාට. සරල අන්වීක්ෂයක් භාවිත කළ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් වැදගත් රූපරාම තුනක් අපි දකිනවා. මැතියස් ලයිඩන්, ඒ වගේම තියඩෝ ෂ්වාන්, ඒ වගේම රුඩොල්ෆ් වර්ෂෝව්. ඉතින් මේ තිදෙනාගේ සංකල්පයෙන් ගොඩක් වැදගත් වෙනවා සෛල වාදයේ සම්බන්ධයෙන්. මැතියස් ලයිඩන් විශේෂයෙන්ම ශාක පටක අධ්‍යයනය කරපු විද්‍යාඥයෙක්, උද්භිද විද්‍යාඥයෙක්. ඒ වගේම ශාක පටක අධ්‍යයනය කරලා යෝජනා කළා සියලුම ශාක සකස් වෙලා තිබෙන්නේ සමන්විත වෙන්නේ සෛල වලින් කියලා. ඒ වගේම තියඩෝ ෂ්වාන් සත්ත්ව විද්‍යාඥයෙක්. මේ දෙදෙනාම ජර්මන් ජාතිකයන්. එතකොට තියඩෝ ෂ්වාන් යෝජනා කළා සත්ව පටක අධ්‍යයනය කරලා සතුන් සෑදී ඇත්තේ සෛල වලින් කියලා. ඒ වගේම රුඩොල්ෆ් වර්ෂෝව් තාම වැදගත් සංකල්පයක් ඉදිරිපත් කළා. ඒ තමයි සියලු සෛල විභාජනය වීමෙන් නැවත හට ගන්නවා කියලා. ඒ කියන්නේ නව සෛල ඇති වෙන්නේ තියෙන සෛල විභාජනයම කියලා සංකල්ප ඉදිරිපත් කළේ රුඩොල්ෆ් වර්ෂෝව් තමයි අදහස ඉදිරිපත් කළේ. ඉතින් දැන් ඔන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා අපි සලකා බලන්න. ජනප්‍රිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා සෛල වාදය ගැන. වරින් වර මේ ප්‍රශ්නේ ලැබිලා තියෙනවා. මම එක අවුරුද්දක් 2017 අවුරුද්දේ වසරේ ප්‍රශ්නේ සලකා බලන්නයි සාකරන්නේ. විශේෂයෙන්ම සෛල වාදයේ සංකල්ප 3ක් තියෙනවා. එකක් තමයි සියලුම ජීවීන් එක සෛලයක ඉන්නෝ සෛල කීපයකින් සෑදී ඇති බව සංකල්පයක් තියෙනවා. ඒ වගේම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම සෛලයේ බව සඳහන් වෙනවා. ඒ වගේම සියලු සෛල ඇති වෙන්නේ කලින් තිබූ සෛල බෙදී යාමින් නැත්නම් විභාජනයෙන් කියලායි කියවෙන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න මම සියලු කියන වචනේ
පරිස්සම් වෙන්න ඕනේ මේක පිළිතුරු ලිවීමේදී සියලු කියන පදේ හරි වැදගත්. මොකද සියලු කියන පදයේ මගින් සමස්තය පැහැදිලි වෙනවා. ඒ ප්‍රකාශයේ ලොකු වළංගුතාවයක් දීලා තියෙනවා. ඒ වගේ තමයි මූලික කියන සංකල්පය. දෙවෙනි ප්‍රකාශයේ ජීවිතයේ මූලික ව්‍යුහමය සහ කෘතමේකයේ සෛලයේ. ව්‍යුහමය මූලික කියන වචනේ නැති වුණාම අපි ඉදිරිපත් නොකළොත් මොකද වෙන්නේ? ඒ සමස්ත අදහස අසාර්ථක වෙනවා. ඉතින් මූලික කියන වචනේ අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි පිළිතුරු ලියන අවස්ථාවලදී. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ සියලු කියන වචනේ වගේම මූලික කියන වචනේ ඇතුළත් කරලා තමයි සෛලවාදය ඉදිරිපත් කරන්නට ඕනේ. අපි ප්‍රශ්නාංකය 3 ශූන්‍යෂ්ටික සහ ප්‍රාග්ඥාෂ්ටික සෛල අතර පවතින විනාශකම් සංසන්දනය කරන්න කියලා කියනවා. 2017 අවුරුද්දේ මේකේ ප්‍රශ්න කොටසක් ලැබුණා. බැක්ටීරියා සෛලයක් කරන් තියෙනවා ප්‍රාග්ඥා සෛලයේ හැටියට. ඒ වගේම ශූන්‍යෂ්ටික සෛලයක් වශයෙන් ශාක සෛලයක් අරන් තියෙනවා. ඉතින් බලමු වෙනස්කම් කොහොමද අපි තීරණය කරගන්න ඕනේ කියලා. දැන් මම ලේසි ක්‍රමයක් ඔබට හඳුන්වා දෙන්නම්. මොකද මෙතන විභාගයේදී මේ ප්‍රශ්නේ ලැබෙනකොට අනිවාර්යයෙන්ම කරුණු 13ක් අපේක්ෂා කරනවා. අපි සඳහන් කළ යුතු කරුණු 13ක් තියෙනවා. ඒ කරුණු 13 ඇතුළත් කිරීම තුළ සමස්ත ලකුණු ප්‍රමාණය ලැබෙනවා. ඒ කරුණු 13 ඔබට මතක කරන්න පුළුවන් වෙයිද? මම කෙටි වෙලාවක් දෙන්නම්. අපි මේ සංසන්දනය සඳහා භාවිතා කළ යුතු වන ඒ ප්‍රධාන කරුණු දැන් නිර්ණායක 13ක් ඔස්සේ අපි පිළිතුර සංවිධානය කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම මේකෙදි ක්‍රමයකට මම මතක් කරන්නම්. මම මුලින්ම පරිණාමික සම්භවය සලකනවා. විශේෂයෙන්ම වසර බිලියන 3.5ට පෙර තමයි ප්‍රාග්ඥා සෛල සම්භවය වෙන්නේ. වසර බිලියන 1.8කට කලින් තමයි ශූන්‍ය සෛලයේ සම්භවය වන්නේ. ඒ වගේම ජීවීන් ගත්තොත් ප්‍රාග්ඥා සෛල විශේෂයෙන්ම බැක්ටීරියාවන්, සයන බැක්ටීරියාවන්, ඒ වගේම ආකියා බැක්ටීරියාවන් ඒ කණ්ඩායම් තුනම ගන්න පුළුවන් උදාහරණ හැටියට මෙතන බැක්ටීරියා ප්‍රමාණයක් දාලා තියෙනවා සංකේතාත්මකව. ඒ වගේම ශාක සතුන්, ප්‍රෝටිස්ටාවන්, ඒ වගේම දිලීර අපිට ගන්න පුළුවන් මේ ශූන්‍යෂ්ටිකයන් හැටියට. වෙනස තමයි මූලික වශයෙන් න්‍යෂ්ටික සංවිධානයක් සහිත පටලම ඉන්ද්‍රිකාවන් තියෙනවා ශූන්‍යෂ්ටිකයන්ට. ඒ වගේ ප්‍රාග්ඥාෂ්ටිකයන්ට පටලම ඉන්ද්‍රිකාව දකින්නත් නැහැ. වගේම සංවිධාන න්‍යෂ්ටියක් හමු වෙන්නේත් නැහැ. ඉතින් අපි ඒවා සඳහන් කළ යුතු වෙනවා. සරල විභාජන ක්‍රමයක් අනුගමනය වෙනවා ප්‍රාග්ඥාෂ්ටිකයන්ට ද්විඛණ්ඩනය. හැබැයි ඌර්ණ විභාජනය සහ අනුවිභාජන ක්‍රමවත් විභාජනය යොදා ගන්න පුළුවන් සරල විභාජනය වීමේදී ශූන්‍යෂ්ටිකයන් තුළ. ඉතින් ආකාරය ඒකසෛලික ආකාර ප්‍රධාන වෙනවා. ඒකසෛලික ආකාර නියෝජන ප්‍රාග්ඥාෂ්ටිකයන් තුළ. ඒ වගේම ඒකසෛලික ආකාර සහ බහුසෛලික ආකාර දෙවර්ගයෙන්ම භාවිතා වෙනවා. විශේෂයෙන්ම නියෝජනය වෙනවා ශූන්‍යෂ්ටිකයන් තුළ. ඒ වගේ ප්‍රමාණය ගත්තොත් මයික්‍රෝමීටර් 1.5 අතර විශ්කම්භ පරාසයක් අදාළයි ප්‍රාග්ඥාෂ්ටිකයන්ට. ඒ වගේම 10ත් 100ත් අතර මයික්‍රෝමීටර් විශ්කම්භයක් අදාළ වෙනවා ශූන්‍යෂ්ටිකයන්ට. ඉතින් කෙටි ක්‍රමයක් මම හඳුන්වා දෙන්නම් මේ ගැන මතක් කිරීමේදී. විශේෂයෙන්ම ක්‍රමයක් හදාගන්න ඕගොල්ලෝ. විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් පරිණාම සම්භවය, ඒ වගේම ජීවීන් ගැන විභාජනයේ ආකාරය, ප්‍රමාණය. ඊට පස්සේ අපේ සෛල බිත්තිය අපිට මූලික වශයෙන් ගත්තොත් බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය, විශේෂයෙන්ම බැක්ටීරියා සෛල බිත්තිය සකස් වෙලා තියෙන පෙප්ටිඩෝග්ලයිකෑන් වලින්. ශූන්‍යෂ්ටික සෛල බිත්තිය සකස් වෙලා තියෙන විශේෂයෙන්ම ශාකවල නම් සෙලියුලෝස් ප්‍රධාන වෙනවා. හෙමිසෙලියුලෝස් වල පෙක්ටින් තියෙනවා. ඒ වගේම දිලීරවල නම් විශේෂයෙන්ම කයිටින් තමයි ප්‍රධාන සංඝටකය වෙන්නේ. ඒ අනුව විවිධත්වයක් තියෙනවා සෛලබිත්ති සංඝටකවල විශේෂයෙන්ම ශූන්‍යෂ්ටිකයන්ගේ. කශිකාවන් ගත්තොත් සරල කශිකා, ඒ වගේම ඉතා සිහින් පටු කශිකා තිබෙන්නේ 20 නැනෝමීටර් විස්කම්භයක් දරනවා. සාමාන්‍ය ප්‍රෝටීන සූත්‍රිකාවක් තමයි කශිකා වශයෙන් මේ ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ නියෝජනය වෙන්නේ. ඒ වගේම ශූන්‍යෂ්ටිකයන්ට සංවිධානය වෙච්ච කශිකා තිබෙනවා. ශුද්‍ර නාලිකා සහිතව තමයි කශිකා නියෝජනය වෙන්නේ. ඒ වගේම වඩා සංවිධානය වෙච්ච විශාල කශිකා දකින්න පුළුවන් විශ්කම්භ පරාසයක් දීලා තියෙනවා. ඒ අනුව සංසන්දනය කරගන්න පුළුවන් කශිකාවල ස්වභාවය. ප්‍රවේණික ද්‍රව්‍ය ඉතා වැදගත් වෙනවා සෛලය සම්බන්ධයෙන්.
ඒ ප්‍රවේදික ද්‍රව්‍යවල වලයාකාර DNA තියෙනවා හිස්ටෝන් නැතිව. හිස්ටෝන් තිබෙන්නේ සෝනියස්ටික DNA සමගයි. ඒ අනුව සෝනියස්ටික DNA වල ඇත්තටම සංවිධානය වෙච්ච තත්ත්වයක් තියෙනවා. DNA සමග හිස්ටෝන් සම්බන්ධ වෙලා තමයි ඒ ප්‍රවේදික ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රේඛාවන් ගත්තොත් පටලවලින් වට නොවූ ඉන්ද්‍රේඛා තමයි දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පටලවලින් වටවෙච්ච ඉන්ද්‍රේඛා දකින්න පුළුවන් ශූන්‍යස්තිකයන්ගේ සෛල සංවිධානය තුල. ඉතින් රයිබෝසෝම වල වෙනසක් තියෙනවා. විතර 70S කියන සංකේතය යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවද රයිබෝසෝමයකට අපේ රයිබෝසෝමයක් සඳහන් කිරීමේදී ඒකේ 70S නැත්නම් 80S භාවිතා කරනවා. ඉතින් ඒ අනුව ස්වෙඩ්බර්ග්ස් අවසාදන විශේෂම රයිබෝසෝම මේ තැම්පත් වන වේගය අවසාදන වේගය අනුවයි මේ තීරණය වෙන්නේ. මේ 70S කියලා කියන්නේ අවසාදන වේගය ස්වෙඩ්බර්ග් 70ක අවසාදන වේගයක් අදාළ වෙනවා ඒ රයිබෝසෝමට. වෙයි දෙවර්ගයේම දකින්න හම්බ වෙනවා ශූන්‍යස්තික සෛලවල. ඉතින් ඊට අමතරව හරිතලබ වලින් ප්‍රභා සංශ්ලේෂණය වෙනවා ශූන්‍යස්තිකයන්ගේ. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා තියෙනවා ශ්වසනය සඳහා ශූන්‍යස්තිකයන්ට. ඒ වගේම නයිට්‍රජන් තිරකිරීමේ හැකියාව තිබෙන්නේ විශේෂයෙන්ම ප්‍රාණ්‍යස්තිකයන්ට අදාළවයි. දෙවෙනි ඒකකයේ යටතේ ඉගෙනුම් රාශියක් ඉපද අවසන් කරගත්තා. ඉතින් නැවත වැඩසටහනකදී අපිට ඉගෙනුම්ඵල නැවත සලකා බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතිරි කොටස් ආවරණය කර ගැනීමට නැවත හමු වෙන්න පුළුවන් වැඩසටහනකින්. එතෙක් ඔබට ස්තුතියි.